right. එතකොට කතාවේ ආරම්භය තුල අපිට ගැටුම නිර්මාණය කරනවා කොහොමද ප්‍රොෆෙසර්ගේ දුවව දිනා ගන්න ඕනේ, ගේ ආදරේ දිනා ගන්න ඕනේ කියන කතාව මතු කරනවා. The plot starts with the revelation එලිදරව්ව revelation එක කියලා කියන්නේ that she has demanded demand කරනවා only අතුරු සමලක් දියාම නැත්තම් මම ඔබත් නටන්න දෙන්නේ නැහැ කියලා මේ ඩිමාන්ඩ් එකක් ගන්නවා නේ. මේක මේ බේසික් ඩිමාන්ඩ් එකක් නේ. ආදරේ ඊට වඩා මහා ලොකු දේවල් බලාපොරොත්තු වෙනවනේ. ගෙවල් ඉල්ලයි, දෑවෙදි ඉල්ලයි, වගේ මාර කෙලින්ද තියෙන්නේ නේ. ඒක තුල වයස බලයි, නේ කුලේ බලයි, හැමදේම බලනවා ඒක. ඩිමාන්ඩ් එක. අක්කරි ඉල්ලන. But red roses are not to be seen anywhere in the environment, so that the lover is highly worried. The interference of the nightingale. මේ කොල්ලාගේ සිතුවිලි තලයට බාධා කරන කෙනා තමයි nightingale නේ. interfere කරනවා. interference කියන්නේ ඒලායි බාධාවක් කරනවා. කවුද nightingale රිංගන මේ කසට ඉන්නවා. කතාවට. A new light. අලුත් ආලෝකයක් මේ ගැටුමට ගේනවා. ඇය සහතික වෙනවා මේ දුක් වෙන ආදරවන්තයාට එයා කොහොම හරි රතු රෝස මලක් හොයාගන්නම් ඔහුගේ සිහින සැබෑ කරවන්නම් කියලා. එතකොට ගැටුම කියන එක තවදුරටත් විහිදී යනවා. The conflict of the plot extends. Extending කියන්නේ පැතිරෙන්න පටන් ගන්නවා. Nightingale ගිහිල්ලා ගස් වලින් අහනවා රතු රෝස මලක් දියන් කියලා අහනවා. ගහෙන් ගහට යනවා. She visits the rose tree in the center of the grass plot, but there she does not receive a satisfactory response. But this creates much curiosity, anxiety, and concern in the minds of the reader too, because it depends on deepens the conflict of the plot. රස ගහක් තියෙනවා රස ගහකට ගියාම යා කියන්නේ මගේ මොල් හුදු පාටයි. දැන් මේ ගැටුම තවදුරට යනවානේ. එහෙනම් ඔය ක්‍රීල් එක කොහොමද මලක් හොයන්න යන්නේ මේ කියන කතාවක් යනවා ඉස්සරහට. ඒ කියන්නේ curiosity කුතුහලය වගේ දේවල් deepen කරනවා, ගැඹුරු කරන්න උදව් වෙනවා. The nightingale flies to the rose tree which is growing around the sundial. There too she makes the same request, but that rose tree too shakes the head. කියලා කියන්නේ මොකද්ද? නෙගටිව් ආන්සර් එකක් නේ. ඍණාත්මක පිළිතුරක් තමයි හම්බ වෙන්නේ. This page. පුඩගෙන බලන්න යා කහපාට මල් කියලා කියන්නේ පුතේ නේද? අවසානයේ පියඹල යනවා ළමයාගේ ජනේලේ ගාව තියෙන රෝස ගහකට. එයා පිළිගන්නවා මගේ මල් රතු පාටයි. හැබැයි එතන මුච ගැටලුවක් තිබිලා අර සීත කාලේ හිම විදුරු කාලේ ගැටලුව කතා කරන්නේ. So it is quite apparent that the writer has set the incidents to promote the conflict of the plot. දැන් මේක හැදුවේ කවුද? ඉස්සෙල්ලා රසදුරු පාට ගහට ඊට පස්සේ කහ පාට ගහට යවුවේ ලේඛකයානේ යවුවේ. ඒතර ලේඛකයා තමයි මේ සිදුවීම් ගලණය මතු කරන්නේ. ගැටුම මතු කරන්නේ ලේඛකයා. Great extent just paving way to establishing curiosity in the reader's mind. පාඨක අපගේ මනස තුල කුතුහලය අතුරන්න, paving කියන අතුරනවා කියන එකේ පාර සකස් කරන්න වචන ලස්සන වචන මේ paving the way කියන එක. The material of the plot. අපි භාවිතා කරන අමුද්‍රව්‍ය කියන එක material මම කතා කරන්නේ සම්බන්ධව අතුරු රෝස මලක් පාවිච්චි කරන්නේ මේක බොහොම vital crucial factor එකක්. වැදගත් ඊරණාත්මක සාධකයක් බවට කතාව තුළ පත් වෙනවා. ක්ලයිමැක්ස් එක කතාවේ ඉමේජිනරි පරිකල්පනීය ක්ලයිමැක්ස් එකක් තියෙන්නේ. තුන්වෙනි ගහ යෝජනා කරනවා නයිටින්ගේල්ට රතු රෝස මලක් ගන්න පුළුවන් විදියක්. ජීවිතය පරිත්‍යාග කරන්න වෙනවා. රතු පාට කරන්න වෙනවා මල ඇගේ රුධිරයෙන් කියන එක. Under these circumstances, the flow of the plot is diverted to a new direction. මෙන්න මේ අවස්ථාවේදී කතාවේ ගලණය divert කියන්නේ මාර්ගය වෙනස් කර ගන්නවා. මාර්ගය හරව ගන්නවා. අලුත් පැත්තකට. අපි තවත් කුතුහලයට පත් කරන පැත්තකට හරවනවා. මැරෙයිද විකිරිල්ලිය? මැරෙයිද? පරිත්‍යාග කරයිද ජීවිතය කියලා අපි හිතනවා. උඩගෙන බලන්න. But the nightingale accepts this proposal. ඇය පිළිගන්නවා මේ යෝජනාව. කමක් නැහැ. එහෙම කරමු කියන එක. නේ? ආදරේ වෙනුවෙන් කරන්නේ.
ඇයි විශ්වාස කරනවා ආදරය ගැන. ඇයි හිතනවා ආදරය අනික හැම දෙයකටම වඩා වටින දෙයක් කියලා. නේ? All that I ask you in return. ඇයි ඉල්ලන දේ අනිත් පැත්තට. The writer describes how the Nightingale faces or deals with the challenge in her effort to obtain a red rose. Here, the climax of the conflict comes to its highest point, making the reader more curious and anxious, although it is a fairy story. Because Surangana Kathashaliya තමයි. ඒ වුණත් there is little or hardly any credibility. මේ තුල තියෙන්නේ විශ්වාස කරන්න පුළුවන් බව ඉතාම අඩු මට්ටමක් තමයි. ඒ වුණාට අපිට දැනෙනවා කතාව නේ. The writer has been able to create a very serious situation. බොහොම බරපතල තත්ත්වයක් අතුවරයම වවන. Just attracting the attention of the reader. අපගේ අවධානය ඔහු උකහා ගන්නවා, ඔහු ලබා ගන්නවා. The way he describes the grave situation එක කියන්නේ මේ මහා බරපතල දුක්ඛිත තත්ත්වය, සොහොන් තත්ත්වය කියලා අපි කියන්නේ. Really strikes into the reader's mind so that the story becomes more interesting. උටගෙන බලන්න. රසායන වශයෙන් කතුවරයා කිරිල්ලියගේ මරණය පවා පෙන්නලා අපිව ඉමෝෂනල් පැත්තට බර කරනවනේ. කිරිල්ලිය උත්තර දුන්නේ නැහැ. අය කටුවත් එක්ක වැතිරලා හිටපු ආකාරය ගැන කියනවනේ. Next page. This can be considered as the climax of the plot. The climax එක තියෙන්නේ කිරිල්ලිය අර මැරිච්ච අවස්ථාව. The rest of the plot includes another tragedy. කතාවේ ඉතුරු ටික tragedy නේද? දුක්ඛාන්තයකට ගමන් කරන කතාව. අපිට හිතන්න පුළුවන් එතනින් පස්සේ සුඛාන්තයක් වෙයි කියලා මේක. කිරිල්ලියගේ මරණයෙන් පස්සේ සුඛාන්තයක් එන්න පුළුවන් නේ. කෙල්ල පිළිගන්නව කොල්ලව එහෙම වෙන්නේ නැහැනේ. කෙල්ල ප්‍රතික්ෂේප කරනවානේ. ඒකට tragedy එකට යන්නේ මේක. The dream of a red rose is realized. Realize කියන්නේ යථාර්ථයක් බවට පත් කර ගන්නවා, සැබෑ කර ගන්නවා. ඒ සිහිනේ සැබෑ කරගත්ත කොල්ලා. ඔය ආදරේ සිහිනේ සැබෑ කරගන්න හම්බ වෙන්නේ නැහැ කොල්ලට. Therefore, the rest of it stand as an anticlimax. ඔන්න point එක ලස්සන point එකක්. රෝසමලේ සිහිනය සැබෑ කරගන්නවා කිරිල්ලියගේ මරණ අවස්ථාවෙන්. හැබැයි ආදරයේ සිහිනය සැබෑ කරගන්න හම්බෙන්නේ නැහැ. ඒකන fall back එකක් තියෙන්නේ. වැටීමක් තියෙන්නේ. එහෙනම් ඒක anticlimax effect එකක් තියෙනවා. When the student notices the newly bloomed red rose, he is jubilant. Jubilant කියන්නේ අතිශය ප්‍රීතියෙන් පිනා යන full jolly එකට. නමුත් ඔහු දන්නේ නැහැ මේ මල පිපුණේ කොහොමද කියලා. ඒකේ තියෙන නයිටින්ගේල්ගේ රතු රුධිරය කියලා ඔහු දන්නේ නැහැ. ඔහු හිතන්නේ ආදරේ දිනා ගන්න එක විතරයි. ඔහු කෙලින්ම යනවා මල කඩාගෙන ගෑල්ලා ගාවට. The writer has introduced the red rose as a symbol of love. ආදරේ සංකේත වශයෙන් තමයි රතු රෝස මල පාවිච්චි කරන්නේ කතුවරයා. Just offering the flower to the girl, he invites her to dance with him at the ball that night, but unexpectedly the girl refuses. අය ප්‍රතික්ෂේප කරනවා මේක. අය ආකාර දෙකකට මොනද පොයින්ට් එක මම හිතන්නේ මෙතන තියෙනවා. ඇය ආකාර දෙකකට මොහොත පරිභව කරනවානේ, ඇකියුස් කරනවානේ. ඇකියුස් කරනවා කියන්නේ දෝෂාරෝපණය කරනවා. ඉස්සෙල්ලාම කියනවා චැම්බර්ලින්ස්ගේ නෙෆියු ආභරණ දුන්න කතාව කියලා. ඒවා මල් වලට වඩා වටිනවා කියලා කියනවා. ආයි කියනවා එයාගේ ඇඳුමට මල ගැලපෙන්නේ නැහැ කියලා කියනවා. ඒක එක අවස්ථාවක්. දෙවෙනි අවස්ථාව තමයි අර සිල්ල බකල් කතාව. මේ අවස්ථාව දෙකෙන් තමයි ඒක ඇකියුස් කරන්නේ. සමහරවිට ඉතින් කාලයක් ගිහිල්ලා චැම්බර්ලින්ස්ගේ නෙෆියු කෙල්ලට බෑ කියලා මේකයි හොඳට ඉගෙනගෙන ඌ මහාචාර්යවරයෙක් වෙලා ඒ කෙල්ල වඳින්න පුළුවන්. ඒක නේ ආදරය කියලා කියන්නේ අන්එක්ස්පෙක්ටඩ් නේ. අපි අර පරිත්‍යාග අපරාධ නේ එතකොටත්. නේ?
ආදරය වෙනුවෙන් කරන පරිත්‍යාගය හරි අපරාධයක් කියලා මේ කියන්නේ. අනුන්ගේ මේ කොල්ලට එකපාරම ගිහින් මොන දෙන්නේ එහෙම කලින් පොඩ්ඩක් යාව ආශ්‍රය කරලා දෙන්නේ. ඔව් දෙන්න තිබ්බා. ඒකත් එක පැත්තක්. මේ හිතා බලන්න තිබුණේ ඒක ලොජිකල් වෙන්න ඕනේ නේද නේ. ලොජිකල් උන්නේ නැහැ නේද කොල්ලා කියන එක. ඒකට මෙතන ඇත්තට මොඩරේට් කරන්නේ කවුද? නයිටින්ගේල් ගොංගඩේ කරන්නේ. ඉතින් පරිත්‍යාග කරනවානේ. This new development arises more curiosity in the reader's mind. මේ අලුත් තත්ත්වය අපේ හිත තුළ අමුතුම තත්ත්වයකට අමුතුම කුතුහලයකට ගෙනියනවා. From the beginning of the plot, if the readers were sympathetic towards the student, නේ මුල් අවස්ථාවේදී අපිට ළමයා ගැන මාර දුකක් නැති වෙනවා නේ. මූ පව් මේක හරි අසරණයා, මූ ආදරේ වෙනුවෙන් මැරෙන්න යන එකා කියලා හිතනකොට ඌට ලොකු ආසාවක් තියෙනවා ආදරේ දිනා ගන්න කියලා හිතන අපිට now the writer has brought him into an illusion. මූ මායා ලෝකයකට ගෙන illusion කියන්නේ මායාවක්. උඹලා රැවටුණා නේද කියලා අපිට මේ කියන්නේ. කතුවරේ අපිව නෝන්ඩි කරනවා. උඹලා රැවටුණා නේද? හරිනේ උඹලා වැටුණා නේද උඹලා කියලා අපිට කියන්නේ කතුවරයා. So the conclusion of the plot or the resolution of the conflict is a tragedy. කිව්වා මේ resolution කියන්නේ මොකක්ද කියලා නේද? කතා කරන්නේ මේක. The girl walks away and the poor student remains alone. With overflowing frustration, ගලා යන හිත පීඩාව තුල overflowing කියන්නේ උතුරා ගලා යන frustration කියන්නේ හිතේ පීඩාව. Disappointment, pain, මේ හැමදේම තුලින් කොල්ල විසික් කරනවා මල මගුලයි කියලා නේද? විසික් කරනවා පැත්තකට. The symbol of his love, which cost even the Nightingale's life, was destroyed by a cartwheel. කරත් රෝදේට අපිල මැරලා යනවා හැමදේම කියන්නේ. In the whole plot, the red rose has been taken as a token of love. Adare sanketayak. The story flows taking the red rose as the material to realize the intention of the student. The conflict of the plot goes along in two directions. ගැටුම තා පොයින්ට් එක නේද පුතේ? කතාවේ ගැටුම කියන එක මාර්ගයන් දෙකක ගමන් කරනවා. රතු රෝස මල එක පැත්තකින් ගමන් කරනවා, ශිෂ්‍යයාගේ ආදරය තව පැත්තකින් ගමන් කරනවා. රතු රෝස මලක් හදපු එක පැත්ත කන්ෆ්ලික්ට් එකක්. ළමයාගේ ආදරය කියන තව කන්ෆ්ලික්ට් එකට යන එකත් මාක් කරගන්න. Nightingale here performs a noteworthy role. Noteworthy කියලා කියන වචනේ තේරුම සැලකිය යුතු තරමේ. අපි නිරීක්ෂණය කළ යුතු තරමේ කාර්යභාරයක් එකේ චරිතය ඉෂ්ට කරනවා. Understanding the value of real love. සැබෑ ආදරය කියන්නේ මොකක්ද කියන එක අපි තේරුම් ගන්නේ මේ කිරිල්ලියගේ කැපකිරීම තුළ. අය ආදරය කොහොමද කියලා කියනව නේද? බලන්න මේ වචන උපුටාගෙන බලන්න පොඩ්ඩක්. Yeah, indeed is a true lover. What I sing of, he suffers. සැබෑ ආදරය මතු කරන විදිය. She takes much pain to fetch a red rose, and in the meanwhile she tries to console him. රතු රෝස මලකුත් ගෙනලා ඔකෝ සනසන්න උත්සාහ කරනවානේ. අප්සෙට් ගන්න එපා බං මම උඹට මලක් දෙන්නම් කියලා එහෙම කියනවානේ. කොල්ලගාට ගිහලා නේද? She flies from rose tree to rose tree and asks them whether they would be able to give her red rose. In the first two trees, she receives negative answers. කතා කරන්නේ මේක නේද? චේතර ගියොත් එහෙම when she consoles the student, her words are heart rending. හදවත ස්පර්ශ කරන හදවත දැනෙන වචන අය කතා කරන්නේ. අය තුල ලිංගතුමය භාවය තියෙනවා. එයා කොයිතරම් උනන්දුවෙන් ඉන්නවද ඒ පරිත්‍යාගය කරන්න ආදරේ වෙනුවෙන් කියන එක අපිට දකින්න ඕනේ. සේ වෙනුවෙන් කීන් උනන්දුව කියන එක. be happy උපුටා ගැනීමක් තියෙනවා. Finally, the Nightingale agrees with Rose Tree, which is growing beneath the student's window, to do as she is asked to do. It would cost her life. So initially, the Rose Tree is somewhat hesitant to stay. Pulling hesitant කියන්නේ පැකිලා එනවා. අදිමදි කරනෝනේ ගහපව අදිමදි කරනවා. මම වැරයි මට කියන්න බෑ කියලා. The Nightingale is informed
that the rose flower would be reddened with her own blood. She has to stick her vein to a thorn to the rose tree, and she also has to sing the whole night. It is really difficult task, but she promptly undertakes the risk. Risk එක අවදානම undertakes ලබා ගන්නවා. ඉක්මනින්ම promptly කියන්නේ කඩිසරව ඒ අවදානම ගන්නවා අය. When she expresses consent කියන්නේ කැමැත්ත, the words are very emotional. Yet love is better than life. And what is the heart of a bird compared to the heart of a man? මේ උටාගෙන පාඩම් කරගන්න ඕගොල්ලෝ. විභාගෙට මේවා ලියන්න වෙනවා ඔයගොල්ලන්ට. Therefore, it is quite evident that Nightingale plays a prominent role in the conflict of the plot. මේ කතාවේ ගැටුම නිර්මාණය කිරීමේදී Nightingaleගේ කාර්යභාරය ඉතා රමණීයයි කැපී පෙනෙනවා කියලා අපි දකිනවා. The whole episode is fabricated around love. ආදරය වටා තමයි ගෙත්තම් වෙන්නේ මේ සමස්ත කතාව. නමුත් ඒ අතරතුරදී කතුවරයා අපිට ඉදිරිපත් කරනවා contradiction. Contradiction කියන්නේ පරස්පරතාවය. මම කතා කරා මේක love versus philosophy. ආදරය සහ දර්ශනය අතර තියෙන ගැටුම කියන එක. This continues to make the plot more interesting. මේ නිසා කතාව තවත් රසවත් වෙනවා. Love is sweet. Touch the heart. ආදරය කොයිතරම් සුන්දරද, හදවත කොයිතරම් ස්පර්ශ කරනවද, සතුටක්, තනසීමක් ගේනවා ජීවිතේට අපිට. ඒතර කතාවේ පළමු අර්ධය තුල අපි දකිනවා the student is quite confident. විශ්වාසයක් තියෙනවා ඔහුට. ඔහුට අර ගෑන් ළමයා දිනා ගන්න පුළුවන් කියන විශ්වාසය ඔහුට තිබුණා. නේ? worried දුකෙන් හිටියා over his inability to approach යන්න බැරි කමට. ඇය වෙතට ප්‍රවිෂ්ඨ වෙන්න බැරි කමට තිබුණු දුක අපි දැක්කා. The other writer makes the story more interesting by describing how the student is lamenting. Lamenting කියන්නේ වැළපෙනවා කියන එක. Over the love he desires. ඔහු රුචි ආදරේ වෙනුවෙන් ඔහු වැළපෙන ආකාරය පෙන්වනවා අපිට. ඔහු හිටියේ මනක්කල්පිත පරිකල්පිත ලෝකයක. How he is going to taste the sweetness of his love. ඔහුගේ ආදරයේ සුන්දරත්වය ඔහු විඳින්නේ කොහොමද කියන ලෝකයේ ඔහු හිටියේ. Isn't it common to any lover upon the earth? මේ ලෝකෙින් ඕනම ආදරවන්තයෙකුට ඒක නේද ආදරය කියන එක. හැමෝම දකින්නේ ඒ වගේ ආදරයක් නේ. ඒ වගේ හැඟීමක් නේ ඒගොල්ලන් මතුවෙන්නේ කියන එක අහන්න. The writer brings precisely කියන්නේ ඉතා නිවැරදි ආකාරයට කතුවරයා ගේන දේ තමයි the nature of teenage love. ඔන්න තා පොයින්ට් එකක්. This is teenage love. යෞවන ආදරය කියන එක. How both the lover and the love are anxious to experience or the taste the fruit of their maiden love. Maiden love කියන්නේ ප්‍රථම ආදරය කියන එක. පළමු ආදරය. පළමු ආදරයේ ඵල රස විඳින්න අත්දැකීම ගන්න යන අවස්ථාවක් මේක. ඒක අතන අත්දැකීම් නැහැ. He imagines how she will dance with him in the ball and how she would become the cynosure of the crowd. Cynosure කියන්නේ මධ්‍ය ආකර්ෂණය කියන එක. හැමෝගේම ආකර්ෂණය මැද ආකර්ෂණය කියන එක. And my love will dance to the sound of the harp. උපුටගෙනම තියෙනවා බලන්න අන්තිම පාර්ට් එක. But this is all confined to only imagination. සමහත් මේ හැමදේම අවසානයේ සීමා වෙන්නේ මොකටද? මනක්කල්පිත භාවයට පමණයිනේ. පරිකල්පන විතරයිනේ. ඔහු හිතවිලි වල විතරයිනේ. රවුට ඔහුගේ සිහින සැබෑ කරගන්න හම්බ වෙන්නේ නැහැනේ අවසානයේ සක්සස්ෆුල් නේද? Last two pages. See හතට අපි යමු. ඊළඟ වීඩියෝ පුතේ next page. This is the nature of love. ආදරයේ ස්වરૂපය මේක තමයි. කතුවරයා කියනවා කඳුළු ගැන කොල්ලගේ ඇස් වලින් වැටුණු නේ. ඒ ආදරය වෙනුවෙන් වැටුණු කඳුළු. Because of his love, so the character of the student has been presented in an unfortunate love. That point එකක්. Unfortunate. අවසනාවන්ත ආදරවන්තෙක්. ආදරේ බොහෝ අය අවසනාවන්තයි. ඒකනේ මේ කියන්නේ. However, the contradiction the writer presents, මම කියන පරස්පරතාවය ආදරය සහ
දර්ශනය අතර තියෙන ඝට්ටනය කියන එක brings new interpretation අර්ථකථනයක් කියන එක. to the theme of the plot කතාවේ තේමාවට අලුත් අර්ථකථනයක් සපයන්නට මේක පුළුවන්කම හම්බ වෙනවා. In the beginning of the story, the moment the student falls in love with the girl, he thinks or rather tries, හිතනවා උත්සාහ කරනවා compare සංසන්දනය කරන්න and contrast what he has studied. ඔහු ඉගෙන ගත්ත දේට සාපේක්ෂව ආදරය. His new emotions of love. නේ. ඔහුගේ හැඟීම් ඔහු සංසන්දනය කරා කතාවේ ආරම්භයේදී. මම ඉගෙනගෙන තියෙනවා හැමදේම ෆිලොසොෆි එකේ දර්ශනය මම දන්නවා පොත් ඔක්කොම කියලා තියෙනවා ඒත් ආදරය මගේ ජීවිතේ විනාශ කරානේ. ඒකට දර්ශනයට වඩා ආදරය ප්‍රබලලා තියෙනවා එතනනේ. ඔහුගේ හිත තුල. Here the student expresses the confusion පැටලවිල්ලක් තමයි ඔහු ඉදිරිපත් කරන්නේ in his mind when the feeling of love conceived in his heart. Conceived කියන්නේ පැලවෙනවා කියන එක රෝපණය වෙනවා කියන ගතන. ඔහුගේ හදවත තුල ආදරේ රෝපණය වෙනකොට දලුලනකොට බීජෝෂණය වෙනකොට ඔහු දැනෙන හැඟීම. ඔහු ඇත්තෙන්ම අවතක්සේරු කරනව නේද ඔහුගේ අධ්‍යාපනය. ඔහු මූලිකත්වය දෙනවා නේද හදවතේ වර්ධනය වන සෙනෙහස් හැඟීමට. මේක ගැටුමක් නේද? කතාවේ ගමන තුලදී අපිට පේනවා නේද? ඔහු අමුතු වෙනවා. He becomes crazy with the feelings මේ හැඟීම් වලින් and sees the company of his love. ඔහුගේ ආදරය වෙනුවෙන් අසුර පතනව නේද? But the resolution of the plot is quite unexpected. හැබැයි අපිට තියෙන අවසානය හිතා ගන්න බැරි අවසානයක් අපි දැක්කේ. ගෑනු ළමයා මෙයාට බෑ කියනකොට, මෙයා ප්‍රතික්ෂේප කරනකොට නේ. උඹ තාම ළමයෙක් නේද කියලා කියනකොට the boy is compelled to suppress the feeling of love. අපේ සිද්ධ වෙන්නේ මොකක්ද? suppress පාග ගන්න. තෙරප ගන්න සිද්ධ වෙනවා ආදර හැඟීම. There he is compelled to depend on reality. මෙන්න යථාර්ථයට මුහුණ දෙන අවස්ථාව. නේ? ෆිලොසොෆි වල කියන යථාර්ථය ඕකනේ. දර්ශනයේ යථාර්ථය. ඒක යාට හම්බෙන්නේ අත්දැකීමෙන් හම්බෙන්නේ අන්තිමරනේ. අවසානයේ යාට සිද්ධ වෙනවා යාට අධ්‍යාපනයට යන්නනේ. ඔක්කොම හරි පුදුමයි ඒක. සාර්කස්ටික් මේක හරි උපහාසාත්මකයි. හැමදේම අතහැරලා මං යන ඉගෙන ගන්න කියලා යනවනේ යන්නේ. ඒ ටීනේජ් ලව් හින්ද මේ කතා කරන්නේ. this is teenage love. යෞවන ආදරය කියලා. මේ අවසාන උපුටා ගැනීම තන තියෙනවා. Although this is a fairy story, this factor is quite important. Love is for mental satisfaction. තා පොයින්ට් එක ගන්න දෙපොතේ. ආදරේ තියෙන්නේ මානසික තෘප්තිය සඳහා පමණයි. ආදරේ සුන්දරයි, ගයාන්විතයි, until you taste it. හැබැයි ඒක රස බලනකම් විතරයි. Once you are deprived of it, deprived කියන්නේ ඒකෙන් බැහැර වුණොත්, ඔයාට ඒක හිමි වුණේ නැත්නම්, it becomes bitter. ආදරේ තිත්තයි. You will experience frustration. වේදනාවක් දුකක් තමයි ඔයාට හම්බෙන්නේ සතුටක් වෙනුවට. But what you study is forever. ඔයා ඉගෙන ගන්න දේ එහෙම නැහැ. අන්න වන්නේ ලොජිකල් පැත්තේ මේ ෆිලොසොෆිකල් පැත්තේ ලව් එකේ ගැටුම කියන එක. ඔයා ඉගෙන ගන්න දේ ඔයා මරණකම් තියෙනවා. ඒක වෙනසක් වෙන්නේ නැහැ නේ. This universal truth මේක විශ්වීය තර්කයක්, විශ්වීය සත්‍යයක් මේ කතාව තුල ගේන. The writer has discussed some crucial matter. Crucial කියන්නේ බොහෝ වැදගත් කාරණාවක් dealing with our life. අපේ ජීවිතයත් එක්ක ගනුදෙනු කරන මේ ලොකු කතාව තමයි interestingly බොහොම රසවත් ලෙස කතුවරයා ඉදිරිපත් කරන්නේ. භාෂාව ගත්තොත් කතුවරයාගේ රසවත් භාෂාවක් poetic language එක කියලා මම කිව්වා මේක මා කරගන්න එකක් තෝරන poetic language එක මේක කාව්‍යමය භාෂාවක් simple සරලයි attractive ආකර්ෂණීයයි conversational form එකක් තිබුණා නේද සංවාදාත්මක ස්වරූපයක් තිබුණා භාෂාව දැඩි ලෙස දායක වෙනවා කතාවට ආලෝකයක් දෙන්න මූලික දෙබස් අපි දැක්කා Nightingale සහ අනික් කට්ටිය අතර Lizard Butterfly Daisy ඒ වතුල අපි දැක්ක repetition එක නේද අර පුනර්රෝපණය කියන එක නැවත නැවත කතා කිරීම කියන එක අපි දැක්කනේ ඒක poetic වෙනවනේ
the nightingale visits අර ගහ ගාවට ගිහිල්ලා මලක් ගැන අහනකොට නේ කෙටි දේබස් අපි දැක්ක brief dialogues ඒ වගේ repetition එක තිබුණා. ඒකට කතුවරයා තමයි භාෂාව poetic කරන්න rhythmic කරන්නේ භාෂාව. තව point එකක් තියෙනවා poetic and rhythmic. එයා පාවිච්චි කරන comparative and superlative form තව එකක් තියෙනවා නේද? අර adjectives වල comparative superlative form එක ගොඩක් පාවිච්චි කරපු අවස්ථා තිබුණා. Whiter than, yellower than මේ කියනවනේ සංසන්දනය කරනවනේ මෙයා. The sentences become quite rhythmical. Conjunctions දාන නිසා rhythmical language and but පාවිච්චි කරනවා. Give me a red rose and I will sing you my sweetest song. There is a way, but it is so terrible that I dare not tell it to you. Break ලස්සන break කරනවා poetic වගේ break කරනවා. Okay. Last page අන්තිම කතාව අපි යමු. Page number 28 එකේ තියෙනවා ඉතුරු ටික මේකේ. In most instances the writer has used monologue form. මම කිව්ව monologue form එක කියන්නේ තමන් තමන්ටම කතා කරන අවස්ථාව තියෙනවා. ඒක ලස්සනයි. විශේෂයෙන්ම ළමයා nightingale ඔවුන්ගේ හැඟීම් කියනකොට monologue form එක භාවිත කරනවා. විශේෂයෙන්ම speaking the students appears to be secretly in love with the girl, so he engaged in a world of dream. සිහින ලෝකයක romantic desires තවචනයක් ලස්සනනේ romantic desires ස්නේහවාදී ආශාවන් කියනවා ආදර ආශාව romantic desires. If I bring her red rose, she will dance with me till dawn. The whole story is based on different emotions. විවිධ හැඟුම් සමුදායක් තුළ ගොනු කතාවක්. ඒවා අපේ ජීවිතයේ තියෙන හැඟීම්. උදාහරණ වශයෙන් ගත්තොත් the student is mentally agitated and confused because he suffers from a synthesis of feeling. Synthesis කියන්නේ සංශ්ලේෂණයක් කියන එක එකතුවක් කියන එක. හැඟුම් සමුදායක එකතුවක්. As a result of his love towards the girl. සමහර අවස්ථාවලදී අපි දකිනවා බලාපොරොත්තුව කියන එක. ඒ ආදරේ දිනා ගන්න තියෙන බලාපොරොත්තුව කියන හැඟීම, හිතේ පීඩාව, දුක, වේදනාව, නේ? ආදරය මේ හැම හැඟීමකම සම්මිශ්‍රණයක් තමයි මේ කතාවේ අපි දකින්නේ. බලාපොරොත්තුනේ අතාල්ලා නටන එක එහෙම. ස්පායින් හිතේ වික්ටෝරියන් නේටින්. ඔය කියන පස්සේ යන එකනේ. ඕකේ. ඒක රොමෑන්ස් ඔස්කා වයිල්ඩ්ගේ එයා වික්ටෝරියන් ඒරා එකකට පාර ගහන එක්කනනේ. එයා කියනවනේ එයා රොමැන්ටික් වර්ස්වර්ත්ලගේ රොමැන්ටිසම් තිබුණානේ. In this statement, it appears that he is much optimistic that he would be able to win her heart and he would be fortunate enough to receive her affection. Optimistic and සාර සුබවාදී කියන එක. සුබවාදීව දකිනවා මට ගෑන් ළමයි දිනා ගන්න පුළුවන් මේ කියන එක. ඒ වුණාට අතරතුරේදී ඔහු ප්‍රකාශ කරනවා ඔහුගේ concern towards love in pessimistic way. Pessimistic කියන සාර අසුබවාදී විදිහට මට ලැබෙන්නේ නැති වෙයි කියන එකනේ. Optimism, pessimism කියන්නේ සුබවාදී අසුබවාදී කතාව. Now she has a form that cannot be denied to her, but she has got feeling. I am afraid not. She is all style without any sincerity. This mental conflict is also part of the plot. Make a මානසික ඝට්ටනයක් කියන එක. ළමයාගේ ඔළුවෙන් අප දෙන්න මේකනේ. කිරිල්ලිට තාලයක් තියනවද කියන එක. ඒත් අපිව සංවේදීතාවයට භාවාත්මක භාවයට පත් කරනවා ඒකත්. අවසන් දෙබස් චෙතුන. Although this is a fairy story, the writer makes use of elements of nature. සබාදහමේ සංකේත, සබාදහමේ කොටස් පාවිච්චි කරන මේ කතාව සරසාර කරන්න, ලස්සන කරන්න, add-on කියන ලස්සන කරනවා. For instance, the central characters, the student is presented with ordinary characteristics, සාමාන්‍ය පොදු මානව ලක්ෂණ තියෙන යහුට අපිට ඔහු විශ්වාස කරන්න පුළුවන් මෙයා අපේ එකෙක් කියලා. අපේ සමාජය තුල teenage love මේ යවුනාදේ කියලා අපි ගන්නවා. The student becomes crazy with his love and he yearns for it. yearns කියන්නේ ඉල්ලනවා. ඇවිටිලි කරනවා. ඕනිමයි කියලා මට කියනවා. ඔහු වැළපෙනවා. laments over it and even ignores his studies. අධ්‍යාපනයේ පව ඔහු නොසලකා හරිනවා. That is the behavior of teenage love. Apart from the student, the writer has selected all the characters
ළමයාගේ චරිතය හැරුණුකොට ලේඛකයා අනිකුත් සියලුම චරිත ලබා ගන්න සබාදහම් පරිසරය. උදාහරණ වශයෙන් Nightingale, Lizard, Butterfly, Daisy, Rose Plant, Oak Tree මේ ඔක්කොම සබාදහමේ කොටස්. They are all from nature, but the writer has given them an additional importance. අතුවරයා මේ හැමෝටම වැදගත්කමක් දීලා තියෙනවා. personify කරලා තියෙනවා. taking them as proper nouns. ඒවා සංඥා නාම වශයෙන් පාවිච්චි කරනවා. මාන කැපිටල් කරලා ඇත්තේ හැමතැනම. butterfly කියන්නේ කැපිටල් B එකකින් ඇත්තේ. daisy කැපිටල් D එකකින් ඇත්තේ. නේ? ඒක proper nouns කරනවා. නමක් දෙන්න. Thus, because of these reasons, we can take the fairy story Nightingale and Rose as a very interesting story. ඉන්න මේක බොහොම රසවත් කතාවක් බඩපත් වෙනවා. මෙන්න මේක අපි කතා කරපු කරුණු කාරණා නිසා. Right. Any questions you want to ask? You can ask now.